ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්නතුනි ඒ අනුව අපි පැහැදිලි කරගත්තා මේ ආර්ය සත්‍ය හතරේ අර්ථ සහ ඒ ආර්ය සත්‍ය හත් වලට සතර පරමාර්ථ ධර්මයන්ගෙන් අයත් වෙන පරමාර්ථ ධර්ම මොනවද කියලා. හැබැයි මෙතනදිත් එක්තරා වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි දැන් ආයතන සහ ධාතු වලට අපි සතර පරමාර්ථ ධර්ම බෙදුවහම සතර පරමාර්ථ ධර්ම වලින් කිසිවක් ආයතන ධාතු වල නොබෙදී ඉතුරුුනේ නැහැ. නමුත් ස්කන්ධ වලට සතර පරමාර්ථ බෙදද්දී ඔබට මතක ඇති නිර්වාණ පරමාර්ථයේ ස්කන්ධ පහටම බෙදුනේ නැහැ. හේතුව නිර්වාණේ ස්කන්ධ ලක්ෂණේ නැත්තම් රාශි ලක්ෂණේ නැහැ. එහෙම සමූහයක එකතුවකින් සකස් වෙච්ච දෙයක් නෙමෙයි. උපාද තිති භංග කියන ෂණත්‍රයක් ඇති දෙයක් නෙමෙයි. සංකත ධර්මයක් නෙමෙයි. මේ අසංකත කාල මුක්ත වූ මේ නිර්වාණය ස්කන්ධ පහටම පහකින් මේ පහෙන් එකකටවත් අයත් නොවුණු නිසා එහෙම අයත් නොවි ඉතුරු වුණු නිසා අපිට හඳුන්වන්න සිද්ධ වුණා ස්කන්ධ විනිර්මුක්ත ධර්මයක් හැටියට. ඒ වගේ මේ සතර පරමාර්ථ ධර්ම ආර්ය සත්‍ය හතරට බෙදන කොටත් දුක්ඛාර්ය සත්‍යයට ලෞකික සිත් 81යි තත්සම්පයුක්ත ලෝභය වර්ජිත චෛතසික 51යි රූප 28යි ඇතුල් වුණා. ඊට පස්සේ සමුදය සත්‍යයට ලෝභය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යයට නිර්වාණය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයට සතර මාර්ග සම්පයුක්ත සම්මාදිට්ඨියාදී මාර්ගාංග සංඛ්‍යාත චෛතසික 8 ඇතුළත් වුණා. එතන චෛතසික 8 කියන එක මෙතෙන්ට આવොත් පැහැදිලි වෙයි. චෛතසික 8 ඇතුළත් වුණා. ඉතින් මේ විදිහට මේ සතර පරමාර්ථ ධර්ම ආර්ය සත්‍ය හතරෙහි බෙදී යද්දී ලෝකෝත්තර සිත් 8 මාර්ග සිත් 4 සහ ඵල සිත් 4ත් ඒ වගේම මාර්ග සිත් 4 යෙදුණු මාර්ගාංග 8 වර්ජිත තව චෛතසික 28ක් තියෙනවනේ. ඒ චෛතසික 28ත් ඒ වගේම ඵලසිත 4 වගේම ඵලසිත 4 දෙන චෛතසික 36ක් කියන ඒවා මේ පරමාර්ථ ධර්ම මේ ආර්ය සත්‍ය හතරෙහිම කිසිම තැනක සංග්‍රහ වුණේ නැහැ. ඒක නිසා අර නිර්වාණ ස්කන්ධ විනිර්මුක්තයි කියලා දක්වනවා වගේ මේ මාර්ගසිත 4ත් තත්සම්පයුක්ත චෛතසික 28ත් ඒ වගේම ඵලසිත 4ත් තත්සම්පයුක්ත චෛතසික 36ත් අපිට සිද්ධ වෙනවා සත්‍ය විනිර්මුක්තයි කියලා සඳහන් කරන්න. අපි වගුවක් ආශ්‍රයෙන් බැලුවාම සතර පරමාර්ථ ආර්ය සත්‍ය හතරට බෙදී යන ආකාරය මෙහිමයි. දුක්ඛාර්ය සත්‍යයට චිත්ත පරමාර්ථය සම්පූර්ණයෙන්ම දුක්ඛාර්ය සත්‍යයට ගන්නේ නැහැ. දුක්ඛාර්ය සත්‍යයට ගන්නේ සිත් 89න් ලෝකෝත්තර සිත් 8 වර්ජිත ලෞකික සිත් 81 විතරයි. ඊට පස්සේ චෛතසික වලින් දුක්ඛාර්ය සත්‍යයට ගැනෙනවා ලෝභය හැර ලෞකික සිත් හා සංපයුක්ත චෛතසික 51. ඒතර මෙතන චෛතසික 51ක් තිබුණට මේකෙන් ලෝකෝත්තර සිත්වලත් පස්ස වේදනාදී චෛතසික යෙදෙනවා. ඒ චෛතසික අපි සලකන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ මේ 51
ලෞකික සිත් එක්ක හට ගන්නා වූ චෛතසික 51 කියලා. මොකද එකම චෛතසිකය ඇත්තටම 85 චෛතසිකත 89ක් සිත්වල 89 වැදෑරුම්ව සිත් වශයෙන් බෙදන්න පුළුවන් 89කට. ඒ 89න් 8ක් කියවෙන්නේ 81ක් විතරයි කියවෙන්නේ. ඉතින් ඒක සංකීර්ණව අපිට සඳහන් කරන්න වෙන්නේ දැන්ට මතක තියාගන්න ලෞකික සිත් වල ඇතුළත් නැත්නම් ලෞකික සිත් හා හට ගන්නා වූ තත් සම්පයුක්ත චෛතසික 51ක් විතරයි ගන්නෙ ලෝභය වර්ජිතව. මොකද ලෝභය සමුදය ආර්ය සත්‍යෙහි වැටෙන නිසා. ඊට පස්සේ රූප 28ම දුක්ඛ ආර්ය සත්‍යයට කිසිදු රූපයක් වෙනත් ආර්ය සත්‍යයකට අයිති වෙන්නේ නැහැ. රූප 28ම දුක්ඛ ආර්ය සත්‍යයට තමයි ඇතුළු වෙන්නේ. නිර්වාණය දුක්ඛ ආර්ය සත්‍යයට ඇතුළු වෙන්නේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය ගත්තාම චිත්ත චෛසික රූප කියන පරමාර්ථ ධර්ම තුනෙන්ම සකස් වෙච්ච ආර්ය සත්‍යයක්. ඊට පස්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයිති වෙන කිසිම සිතක් නැහැ. දැන් ලෝභ සිත ගත්තට සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත කිව්වට ඒ සිත දුක්ඛ සත්‍යයට අයිති ධර්මයක්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයිති ධර්මයක් නෙමෙයි. සිත අයත් වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට. ඒ සිත සමග උපදින්නා වූ ලෝභ චෛතසිකය පමණක් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයත් වෙනවා ආර්ය සත්‍ය වශයෙන් සාකච්ඡා කිරීමේදී. ඊට පස්සේ රූප කිසිවක් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය බවට පත්වන්නේ. ඒ වගේම නිර්වාණය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට ඇතුළත් වෙන්නේ නැහැ. ඊපස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන කතා කරනකොට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට අයත් වෙන කිසිදු සිතක් නැහැ. කිසිදු චෛතසික ධර්මයකුත් නැහැ. කිසිදු රූප ධර්මයකුත් නැහැ. නාම රූප කිසිවක් නැත්තා වූ නිර්වාණ පරමාර්ථය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට අයත් වෙන්නේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයට අයත් වෙන්නේ සතර මාර්ග සම්පයුක්ත මාර්ගාංග 8. කිසිම සිතක් අයිති වෙන්නේ නැහැ. ඒතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා කිව්වහම මාර්ගසිත 4 මාර්ග සත්‍යයට අයිති වෙන්නේ නැහැ. කිසිදු රූපයක් මාර්ග සත්‍යයට අයිති වෙන්නේ නැහැ. නිර්වාණය මාර්ග සත්‍යයට අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ ලෝකෝත්තර සිත් 8නුත් මාර්ග සිත් 8 යෙදෙන මාර්ගාංග වෙන චෛතසික 8 පමණයි. එතකොට අපිට මෙහෙමත් අනික් පැත්තට බලන්න පුළුවන්. ලෞකික සිත් චිත්ත පරමාර්ථය ගත්තාම චිත්ත පරමාර්ථයෙන් සිත් 89ම ආර්ය සත්‍ය 4 සියල්ලම සංග්‍රහ වෙන්නේ. සිත් 8ක් ආර්ය සත්‍යයන්ගේ සංග්‍රහ වෙන්නේ. ඒ තමයි ලෝකෝත්තර සිත් 8. ලෞකික සිත් 8 විතරක් සංග්‍රහ ලෞකික සිත් 81 විතරක් සංග්‍රහ වෙලා තියෙනවා. කොතරම් සංග්‍රහ වෙලා තියෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍යය. ඊට පස්සේ චෛතසික ගත්තාම සියලුම චෛතසික ආර්ය සත්‍ය 4 සංග්‍රහ වෙලත් නැහැ. ඔබට බැලුව බැලමට පෙයි චෛතසික 52ම තියෙනවා. නමුත් දුක්ඛාර්ය සත්‍යයේ තියෙන ලෞකික සිත්වල හට ගන්නා වූ ලෝභය වර්ජිත චෛතසික 51 විතරයි. සමුදය සත්‍යයට ලෝභය ඇතුළත් වෙනවා. එතකොට ඒ කියන්නේ මේ දෙකම එක්කහු කළොත් නම් ලෞකික සිත්වල යෙදෙන චෛතසික 52ම යෙදිලා තියෙනවා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වෙන කිසිම චෛතසිකයක් නැහැ. ලෝකෝත්තර සිත් 8 එක සිතක චෛතසික 36ක් උපරිමයෙන් යෙදෙන්න පුළුවන්. නමුත් මාර්ග සිත් 8 යෙදෙන මාර්ගාංගට විතරයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මාර්ග සිත් වල යෙදෙන ඊතුරු චෛතසික 28ත් චෛතසික 28ත් ඵල සිත් වල යෙදෙන චෛතසික කිසිවකුත් අරගෙන නැහැ. ඊට පස්සේ රූප 28ම අයත් වෙන්නේ දුක්ඛාරය සත්‍යයට. නිර්වාණ පරමාර්ථය සංග්‍රහ වෙන්නේ නිරෝධ සත්‍ය විතරයි. වෙන කිසිම සත්‍යයක සංග්‍රහ වෙන්නේ නැහැ. මේ විදිහට තමයි සතර පරමාර්ථ ධර්ම ආර්ය සත්‍ය 4ට බෙදී යන්නේ.
ඒ අනුව අපිට සඳහන් කරන්න පුළුවන් ඒ අනුව සතර පරමාර්ථ ධර්මයෝ ආර්ය සත්‍ය වශයෙන් සිව්වැදෑරුම්ය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ලෞකික සිත් 89 තත්සම්පයුත්ත ලෝභය වර්ජිත චෛසික 51 සහ රූප 28 දුක්ඛ ආර්ය සත්‍යයි. ලෝභය සමුදය ආර්ය සත්‍යයි. නිර්වාණය නිරෝධ ආර්ය සත්‍යයි. සෝතාපන්න ආදී සතර මාර්ග සම්පයුත්ත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙන එක්වර බැගින්ද සම්මා සංකප්ප වර්ජිත සෙසු මාර්ගාංගයෝ 7 දෙන හතරවර බැගින්ද යන මෙතෙක් මාර්ගාංගයෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධානාංග ભેදයෙන් ගත්තහම සෝවාන් මාර්ගසිත නැත්නම් සම්පූර්ණ මාර්ගසිත ගණන තිබෙනවා 20ක්. සෝවාන් මාර්ගසිත 5ක්, සකදාගාමි මාර්ගසිත 5ක්, අනාගාමි මාර්ගසිත 5ක් හා අරිහත් මාර්ගසිත 5ක් වශයෙන් පස්වරක් 4 නැත්නම් හතරවරක් 5 20ක් තියෙනවා මාර්ගසිත. පඨම ධානයෙන් ලබන සෝවාන් මාර්ගයේ, ဒုတိ ධානයෙන් ලබන සෝවාන් මාර්ගයේ ওই විදිහට අපි කලින් එක සාකච්ඡා කළා. පසුගිය වීඩියෝ වල ඇති ඒක නරඹන්න. එතකොට ඒ විදිහට ගත්තහම පඨම ධාන සිත්වල සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙනම ලැබෙනවා. හැබැයි ඊතුරු මේ ဒုတိ ධාන, තතිය ධාන, චතුත්ථ ධාන හා පංචම ධාන කියන සිත් හතරේ සම්මා දිට්ඨිය යෙදෙන්නේ නැහැ. මොකද ဒုတိ ධානයට එනකොට විතක්ක චෛතසිකය බැහැර වෙන හින්දා යෙදෙන්නේ විතර්ක චෛතසිකය තමයි සම්මා සංකප්ප කෘත්‍ය සිද්ධ කරන්නේ. ඒක නිසා ဒုတိ ධානයේ පටන් විතර්කය නැති වෙනකොට සම්මා සංකප්ප මාර්ගාංගය දෙන්නෙත් නැහැ. නමුත් සම්මා සංකප්ප මාර්ගාංගය නොයදුනා කියලා අඩුවක් නැහැ. මොකද ධාන වශයෙන් ඒ බඳු සමාධියක් ඇති නිසා ඒ අවශේෂ මාර්ගාංගයන්ට සම්මා සංකප්පය වර්ජිතම මාර්ග කෘත්‍ය සිද්ධ කරගැනීමේ හැකියාව සකස් කරලා දීලා තියෙන්නේ. ඒක නිසා ඒ සිත්වල සම්මා සංකප්ප වර්ජිතව මාර්ගාංග 7 දෙනයි යෙදෙන්නේ. 7 වරක් අපිට යෙදෙනවා සිත් 4ක ဒုတိ තතිය, චතුත්ථ හා පංචම කියන. ඉතින් ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ වගේ සෝවාන් මාර්ග සිතට යෙදෙනවා වගේ ආදි ශබ්දයෙන් සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සිත් වලටත් යෙදෙන බව දත යුතුයි. අපි ඒ සියල්ල සඳහන් කරන්නේ නැතුව ආදි ශබ්දයෙන් කෙටි කරලා දැක්කුවා. සෝවාන් මාර්ග සිතට මේ විදිහයි ඒ ආදි වශයෙන් ඊතුරු මාර්ග සිත් වලටත් සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙන එක්වරක්, සම්මා සංකප්ප වර්ජිත සෙසු මාර්ගාංගය 7 දෙන 4 වරක් යෙදෙන බව. ඊට පස්සේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද ධර්ම 29ද ඵල චිත්තෝත්පාද ධර්ම 37ද සත්‍ය විනිර්මුක්තිය කියලා අපි සඳහන් කරන්න ඕනේ. අර කලිනුත් අපි සඳහන් කළා මේ සතර පරමාර්ථ ධර්ම ආර්ය සත්‍ය හතරෙහි බෙදා දැක්වීමේදී පරමාර්ථ ධර්ම සියල්ල ආර්ය සත්‍ය හතරෙහි බෙදී ගියේ නැහැ. ඉතුරු වෙනවා මාර්ග චිත්තෝත්පාද 29 සහ ඵල චිත්තෝත්පාද 37. ඒක නිසා අපි අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි ඒවට මොකද උනේ කියන එක. දැන් ගනුදෙනු පියවෙනකොට උනත් අපි කියන්න එපා යම් දෙයක් තිබුණා ඒ භාවිතා කළේ මොකටද කියලා. කැඩිලා විනාශ වෙලා ගිය එකක් තියෙනවා නම් යම් කිසි අපි ඒ සඳහන් කරන්න ඕනේ මෙන්න මේ දේවල් මෙන්න මෙතන අපි පාවිච්චි කළා. මෙන්න මේ දේවල් අපි
විකුණුවා මෙන්න මේ දේ අපි පරිහරණයේදී කැඩීලා බිඳිලා විනාශ වෙලා ගියා. ඒකට උනේ මෙන්න මේකයි. ඒක මේ දෙකොඩෙම කොඩවල් දෙකටම අයිති වෙන්නේ නැහැ කියලා ඒක පෙන්වන්න ඕනේ. නොපෙන්න ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක අපි සඳහන් කරන්න ඕනේ. මතක ඇතුව අතිරික්ත මාර්ග චිත්තෝත්පාද ධර්ම 29 ද ඵල චිත්තෝත්පාද ධර්ම 37ද සත්‍ය විනිර්මුක්තය කියලා. විනිර්මුක්තය කියන්නේ සත්‍ය හතරටම අයිති වෙන්නේ නැහැ කියන එක. මේ පිළිබඳව කිරි පැහැදිලි කිරීමක් අපි කරලා තියෙනවා. මෙහිදී සෝතාපන්න ආදී මාර්ග සම්පයුත්ත සතර මාර්ග සම්පයුත්ත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙන එක්වර බැගින්ද සම්මා සංකප්ප වර්ජිත සිතු මාර්ගාංග සත් දෙන සතරවර බැගින්ද යන්නේහි අර්ථය මෙසේ දත යුතුයි. කොහොමද සංක්ෂිප්ත ණය ක්‍රමයෙන්, ඒ කියන්නේ සිත් 89 ක්‍රමයෙන් ගත්තාම ධානාංග ભેදයෙන් මාර්ග සිත් ගුණ කරන්නේ නැතුව ගත්තාම සෝතාපන්න ආදී මාර්ග සිත් 4ක් සහ සෝතාපන්න ඵල සිත් ආදී ඵල සිත් 4ක් යයි ලෝකෝත්තර සිත් 8ක් ඇති බව අපි දන්න කරුණක්. මාර්ග සත්‍ය හෙවත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය වන්නේ ඒ සිත් 8න් මාර්ග සිත් 4 හා සම්පයුක්ත මාර්ගාංග 8 හෙවත් මාර්ග කෘත්‍ය සම්පාදනය කරන්නා වූ පහත දැක්වෙන චෛතසික 8යි. ඒ කියන්නේ ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. 8නුත් මාර්ග සිත් වල යෙදෙන මාර්ග සම්පයුක්ත මාර්ග සිත් හා සම්පයුක්ත මාර්ග අංග 8 පමණයි මාර්ග කෘත්‍ය සම්පාදනය කරන්නේ. එතකොට ප්‍රඥාව ගත්තම දැන් උදාහරණයකට ගත්තම දැන් පාසලක් තියෙනවා. පාසලයක් කිව්වහම මේකේ සංයුතිය විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් අධ්‍යාපනය ලබා දීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම ගුරුවරු තමයි අධ්‍යාපනය ලබා දීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ. හැබැයි යම් කිසි විදිහකින් කෙනෙක් ඇහුවොත් අනාගත පරපුර රට බාර ගැනීම සඳහා සූදානම් කරන්නේ කවුද කියලා ඇත්තෙන් මෙතන ඉන්න සුළු සේවකයෙක් පවා එයට දායකත්වය සපයනවා. ඒ වගේ තමයි චිත්තචෛතසික සියල්ලම මාර්ග සිතත් තත්සම්පයුක්ත චෛතසික සියල්ලත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාර වෙනවා. නමුත් එහි මාර්ග කෘත්‍ය සිද්ධ කරන්නේ මේ කියන මාර්ගාංග 8න් පමණයි. මාර්ගපත්‍යයෙන් පත්‍ය වීමට අනිකුත් ධර්මයන්ට පුළුවන් කමක් නැහැ. එතනදී මාර්ගාංග 8 ගත්තාම ප්‍රඥාව සම්මා දිට්ඨිය බවට පත් වෙන්නේ. විතර්කය තමයි සම්මා සංකප්ප. සම්මා වාචා නම් විරති චෛතසිකේ සම්මා වාචා මේ විදිහට මේ තිරේ දිස් වෙන විදිහට ඔබ දන්නවා. මේ තමයි පරමාර්ථ ධර්ම මොනවද කියන එක මාර්ගාංග හැටියට හඳුන්වනට අපි ඒවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් මේ විදිහට හඳුන්වනවා. ඊට පස්සේ සංක්ෂිප්ත ක්‍රමයෙන් මාර්ගසිත 8ක් වද විස්තර ක්‍රමයෙන් මාර්ගසිත 20ක් ඇති බව යට විස්තර කරන ලදී. ඒ අනුව ප්‍රථම ධාන මාර්ගසිත 4කි. එහි විතර්කය ඇත. ප්‍රථම ධාන මාර්ගසිත 4ක් තියෙනවා විස්තර ක්‍රමයෙන්. එතකොට ඒවැය තියෙනවා විතර්ක චෛතසික. ඒ අනුව මාර්ගාංග 8ම එම ප්‍රථම ධාන සිත්වල යෙදෙයි. නමුත් ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන හා පංචම ධාන සිත්වල විතර්කයේ නොයෙදෙයි. එබැවින් ඒ වාගේ සම්මා සංකප්ප මාර්ගාංගයද නොලැබේ. කුමක් නිසාද? සම්මා සංකප්පය anu විතර්ක චෛතසිකය බැවිනි. ඒ අනුව ဒုတိ ය, තතිය, චතුර්ථ, පංචම යන මාර්ග සිත්වල සම්මා සංකප්ප නොයෙදෙයි. සෙසු මාර්ගාංග 7 පමණක් යෙදෙයි. අනෙක් මාර්ගාංග ධාන නොවන බැවින් ධාන වශයෙන් මාර්ගසිත ලැබෙන විට ඒ වාගේ අඩුවක් නොවේ.
උදාහරණ වශයෙන් සම්මා දිට්ඨි සංඛ්‍යාත ප්‍රඥාව මාර්ගාංගයක් වුවද ධානාංගයක් නොවන බැවින් ဒုတိ ය ධානාදී උපරි මාර්ග සිද්ධාසෙහි එහි අඩුවක් නැත කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් පළවෙනි ප්‍රථම ධාන සෝවාන් මාර්ග සිතේ මාර්ගාංග 8 මේ දෙනවා. ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන මාර්ග සිත් මේ සෝවාන් මාර්ග සිත් 4 සම්මා සංකප්පය අඩු වෙනවා. හේතුව තමයි සම්මා සංකප්පය වෙන්නේ විතර්ක කියන ධානාංගද වන මාර්ගාංගද වන චෛතසිකය නිසා. ඒ ධානාංග ප්‍රහාණය වෙනකොට විතර්කය ဒုတိ ය තතිය චතුර්ථ පංචම කියන සිත් එක්ක උපදින්නේ නැහැ. ඒක නිසා සම්මා සංකප්ප කෘත්‍ය කරන්න පුළුවන් චෛතසිකයක් එතන නැහැ. නිසා සම්මා සංකප්ප කෘත්‍ය කෙරෙන්නේ නැහැ. සම්මා සංකප්ප කෘත්‍ය එතනදී සිද්ධ නොවීම ගැටලුවක් නැහැ. මොකද ධානලාභියෙක් නොවන කෙනෙක් මේ මාර්ගය සාක්ෂාත් කරගන්නා වූ විට මාර්ගයට එළඹෙනකොට සම්මා සංකප්පය අවශ්‍යයි නැතුව අරමුණට නගින්නේ නැහැ. නමුත් ဒုတိ ය ධානලාභියා මේ මට්ටමට සිත අරගෙන ඇවිදිලා තියෙන. ඒක නිසා ඔහුට සම්මා සංකප්පය ප්‍රථම ධානය තුලින් වශී කරගෙන හිටපු පුද්ගලයෙක් නිසා දැන් ඔහුට සම්මා සංකප්පය නැතුව ဒုတိ ය ධානයෙන් සෝවාන් මාර්ගසිත උපදිනකොට සම්මා සංකප්පය අවශ්‍ය කරන්නේ නැහැ. ඒ සම්මා සංකප්පය අඩු වෙනවා. අනික් මාර්ගාංග 7 විතරයි ඒ සිත් එකේ දෙන්නේ. ඒකම තමයි අනෙක් මාර්ගාංග ධානාංග නොවන හින්දා මාර්ග සිත්වල ඒ අඩුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. උදාහරණයකට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව මාර්ගාංගයක්. හැබැයි ධානාංගයක් නෙමෙයි. ඒක නිසා ဒုတိ ය ධානාදී මාර්ග සිත්වල ප්‍රඥාවේ අඩුවක් ඇති වෙන්නේ නැහැ. මේක තව උදාහරණයකින් පෙන්වුවොත් දැන් මෙතනදී මාර්ගාංග තියෙනවා 8ක් මේ සිත්වල දෙන ධානාංග තියෙනවා 5ක් මේ සිත්වල දෙන. එතකොට එතනින් මෙන්න මේ දෙක සංසන්දනය කරලා බැලුවහම මේ මාර්ග සිත් වල තියෙනවා විතර්කය තියෙනවා. ඊට පස්සේ ධානාංග වලත් තියෙනවා විතර්කය. හැබැයි වෙන කිසිම චෛතසිකයක් ධානාංග වෙලා නැහැ. වෙන කිසිම ධානාංගයක් මාර්ගාංගයක් වෙලා ඇත්තෙත් නැහැ. නමුත් මේ විතර්කය සම්මා සංකප්ප මාර්ගාංගය වෙන විතර්කය මාර්ගාංග වලදී සම්මා සංකප්පය ලෙසත් ධානාංග වලදී විතක්ක ධානාංගය ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ධානාංගයක් අඩු කරනකොට මාර්ගාංගයත් අඩු වෙනවා. අනික කිව්වා මාර්ගාංග නොවන නිසා සමාවෙන්න අනික් මාර්ගාංග ධානාංග නොවන නිසා ධානාංග අඩු උනායි කියලා මාර්ගාංගයක් අනික් කිසිම මාර්ගාංගයක් අඩු වෙන්නේ නැහැ. ඉතුරු සෝවාන් ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන ဒုတိ ය තතිය චතුර්ථ පංචම කියන සෝවාන් මාර්ග සිත් 4 මේ දෙනවා. ඒකයි කිව්වේ 8 දෙන එක්වරක් 7 දෙන 4 වරක් කියලා. ඒ වගේ නැවත සකදාගාමි, අනාගාමි, අරිහත් කියනා වූ සිත්වලදී තේ සිද්ධිය ඒ විදිහට සිදු වෙනවා. ඊට පස්සේ අනික් පැත්තෙන් තවද විචාරය ධානාංගයකි. දැන් විචාරය ගත්තාම ධානාංගයක්. හැබැයි මාර්ගාංගයක් නෙමෙයි. ඒක නිසා මොකද වෙන්නේ? ဒုတိ ය ධානයෙන් තතිය ධානයට යන විචාරයත් අඩු වෙනවා. එතකොට පඨම ධාන සෝවාන් මාර්ග සිතේ තියෙනවා මාර්ග සිතයි තත්සම්පයුත් චෛතසික 36ක්.
ද්විතිය ධානයට යනකොට විතර්කය අඩු වෙලා චෛතසික 35ක් වෙනවා. තතිය ධානයට යනකොට විචාරයත් අඩු වෙලා චෛතසික 34ක් බවට පත් වෙනවා. හැබැයි මාර්ගාංග ගාන 7ම මිස 6ක් වෙන්නේ නැහැ. හේතුව විචාරය කියන්නේ ධානාංගයක්. හැබැයි මාර්ගාංග එකකටවත් යෙදෙන්නේ මාර්ගාංගයක් නෙමෙයි. ඒක නිසා ඒ වෙනස බලපාන්නේ මාර්ගාංග වෙනස් වීම සඳහා. නමුත් ඒ මාර්ගාංගයක් නොවන බැවින් මාර්ගාංගවල වෙනසක් නැත. ඒ අනුව සෝතාපන්න ප්‍රථම ධාන මාර්ග සිත් 4 සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8මේදී සෝතාපන්න ဒုတိ ය ධාන මාර්ග සිත් ප්‍රථම ධාන මෙතන එක්තරා වැරදීමක් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රථම ධාන මාර්ග සිත වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනත් මාර්ග අපිට නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. ඒ තමයි මම හිතන්නේ මම අදහස් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ සෝතාපන්න ආදී කියලා දැම්මම ආදී කියන පදේ අපි ගත්තහම එකකින් නියෝජනය වෙනවා සකදාගාමි අනාගාමි සහ අරිහත් කියනා වූ මාර්ග සිතුත් එතනදී නියෝජනය වෙනවා. ඒක නිසා එතකොට සෝතාපන්න ආදී ප්‍රථම ධාන මාර්ග සිත්වල සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8 දෙනවා. සෝතාපන්න ආදී ဒုတိ ය ධාන මාර්ග සිත් 4 යෙදෙන්නේ මාර්ගාංග 7 පමණයි සම්මා සංකප්ප වර්ජිත. තතිය ධාන මාර්ග සිත් 4ත් එහෙමයි. චතුර්ථ ධාන මාර්ග සිත් 4ත් එහෙමයි. පංචම ධාන මාර්ග සිත් 4ත් එහෙමයි යෙදෙන්නේ කියලා මතක තියාගන්න. ඊට පස්සේ අනුව සෝතාපන්න මාර්ග සිත් 5හි සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගයෝ 8 දෙන එක්වරක්ද සම්මා සංකප්ප වර්ජිත මාර්ගාංග 7 දෙන 4 වරක්ද යෙදී ඇත. මෙසේ සෙසු මාර්ග සිත්වලද මාර්ගාංග 15 වීම දත යුතුය. අනුව සෝතාපන්න ආදී සතර මාර්ග සම්පයුක්ත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංගයෝ 8 දෙන එක්වරක් බැගින්ද සම්මා සංකප්ප වර්ජිත මාර්ගාංගයෝ 7 දෙන 4 වරක් බැගින්ද යන මෙතෙක් ධර්ම මාර්ග සත්‍ය ලෙස ලැබේ. කොට ලැබෙන්නේ මාර්ගාංග විතරයි. ඉතුරු එකක්වත් නෙමෙයි. පඨම ධාන මාර්ග සිත්වල ගත්තත් සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8. ත්‍ෘතිය තතිය චතුත්ථ පංචම ධාන සිත් ගත්තත් සෙසු මාර්ගාංග 7 මිස චිත්තචෛසික අනිකුත් චිත්තචෛතසික කතා කරන්නේ නැහැ. සිත හෝ චෛසික කතා කරන්නේ නැහැ. ඒ අනුව මාර්ග චිත්තෝත්පාදයක මාර්ග සිත්තක් තියෙනවා. තත් සම්පයුක්ත චෛතසික 36ක් තියෙනවා. සියල්ල 37ක් තියෙනවා. ඒකට කියන අපි චිත්තෝත්පාදයක් කියලා. එකට උපදින සිතත් චෛතසික සියල්ලටත් කියන චිත්තෝත්පාදයක් කියලා. ඒකට මාර්ග චිත්තෝත්පාදයක තියෙනවා චෛතසික ධර්මතා 37ක්. නමුත් මාර්ග ආර්ය සත්‍ය වශයෙන් මාර්ග කෘත්‍ය සම්පාදනය කරනු ලබන්නේ මාර්ග ඉච්ඡා සම්පයුක්ත යට කියන ලද මාර්ගාංග වන චෛතසික පමණි. එබැවින් ඒ 8 ඉවත් වූ කල්හි මාර්ග චිත්තෝත්පාද 37න් මාර්ගාංග 8 අඩු වුණාම 29ක් චිත්තෝත්පාද ධර්ම ලැබෙනවා. එම ධර්ම මාර්ග කෘත්‍ය නොකරන බැවින් එයට ප්‍රත්‍යෝපකාර වීම පමණක් සිදු කරන බැවින් මාර්ග සත්‍යයට අයත් නැත. එසේම දුක්ඛ සමුදය නිරෝධ යන සත්‍යයන්ට අයත් නැති නිසා සත්‍ය හතරටම අයත් නොවන අර්ථයෙන් සත්‍ය විනිර්මුක්ත වේ කියලා සඳහන් වෙනවා.
ඉතින් ඒ කියන්නේ මාර්ග චිත්තෝත්පාද 37න් අඩු කරාම මාර්ගාංග 8ක් එතනදී ලැබෙන්නේ ඇත්තට මේ 29 කියලා කියන්නේ අනිකක් නෙමෙයි. මේ 29 වෙන්නේ මාර්ග සිත ඊට පස්සේ එකතු කිරීම මාර්ගාංග 8 වර්ජිත චෛතසික 28. එතකොට ඔය මෙතෙන්ට සිත එකක්නේ. එතකොට මේ 1යි 28යි එකතු වුණාම තමයි අපි මේ 8ත් අයින් කරමු. එතකොට පැහැදිලි වෙයි. මාර්ගාංග වර්ජිත චෛතසික 28යි මාර්ග සිතයි එකතු වුණාම තමයි මාර්ග අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 හැදෙන්නේ. මේ 29ට කියනවා මොකක් කියලාද? අතිරික්ත මාර්ග චිත්තෝත්පාද කියලා. ටික සඳහන් කරමු. මෙම චිත්තෝත්පාද 29 අතිරික්ත මාර්ග චිත්තෝත්පාද නම් වේ. මෙහෙම අපිට කියන්න පුළුවන් අතිරික්ත මාර්ග චිත්තෝත්පාද කිව්වේ මාර්ගාංග හැර අනිකුත් චිත්තෝත්පාදයට අයිති ධර්ම වුණ නිසා. ඵලසිත වලත් එහෙමයි. ඵලසිතත් තත්සම්පයුක්ත චෛතසික 36ක් කියන 37ක් තියෙනවා. ඒ විදිහටයි ඵලසිත වලද චිත්තෝත්පාද ධර්ම 37ක් ලැබෙයි. ඒ එකක් හෝ මාර්ග කෘත්‍ය සිදු නොකරයි. මොකද මාර්ගයෙන් ලැබපු නිසා ලැබෙන ඵල මිසක් එතනදී සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමක්, කෙලෙස් ප්‍රහාණය කිරීමක් ඵලසිත වලදී කෙරෙන්නේ නැහැ. ඒක නිසා මාර්ග කෘත්‍යයක් එතනදී සිද්ධ කෙරෙන්නේ නැහැ. මාර්ගයේ ඵලය තමයි විපාකය තමයි ඵල සිත් තත්සම්පයුක්ත චෛතසික නැත්නම් ඵල චිත්තෝත්පාද හැටියට අපිට ලැබෙන්නේ. අන්න ඒක නිසා ඒවා මාර්ග කෘත්‍ය කරන්නේ නැහැ. එකම ඵලසිතක් හෝ තත්සම්පයුක්ත චෛතසිකයක්. ඒවා ලැබෙන්නේ මාර්ග කුසලී ඵල වශයෙන්. බැවින් ඵල චිත්තෝත්පාද ධර්මද මාර්ග සත්‍ය නොවේ. එසේම දුක්ඛ සමුදය හෝ නිරෝධ යන සත්‍යයන්ටද අයත් නැති නිසා සත්‍ය හතරටම අයත් නොවන අර්ථයෙන් සත්‍ය විනිර්මුක්ත වේ. ඊට පස්සේ අපි උදාහරණයක් වශයෙන් කුසල ධම්මා කියන පදය ආර්ය සත්‍යවල බෙදෙන හැටි අරන් තියෙනවා. උදාහරණ වශයෙන් මාතිකා පදයක අභිදේයාර්ථ ආර්ය සත්‍ය වලට බෙදී යන ආකාරය කුසල ධම්මා යන මාතිකා පදයට අනුව මෙසේය. එම පදයට අයත් අභිදේයාර්ථ නම් කුසල් සිත් 21. අපිට මතකයි කුසල ධම්මා කිව්වහම කුසල් සිත් 21යි. තත්සම්පයුක්ත චෛතසික 38යි තමයි යෙදෙන්නේ. වෙන කිසිදු ධර්මයක් යෙදෙන්නේ නැහැ. ඒක නිසා මේ තිබෙන ධර්ම තමයි අපි ආර්ය සත්‍ය හතරට බෙදන්නේ. එතකොට මේ කුසල ධම්මා වලට අයිති පරමාර්ථ ධර්ම ආර්ය සත්‍ය වශයෙන් දෙවැදෑරුම් වෙනවා. තමයි ලෞකික කුසල් සිත් 17 සහ තත්සම්පයුක්ත චෛතසික 38 දුක්ඛ සත්‍යයි. සිත් 21ක් තියෙනවානේ. 21කින් ලෝකෝත්තර ධර්ම දුක්ඛ සත්‍ය නොවන බව අපි දන්න. දුක්ඛ සත්‍යෙට වැටෙන්නේ ලෞකික ධර්ම විතරයි. ඒකට ලෞකික ධර්ම වලින් ලෞකික
සිත් 17ක් මේ කුසල් සිත් 21 ඇතුලේ තියෙනවා. ඒ 17 දුක්ඛ සත්‍යයට වැටෙනවා. ඒ වගේ මේ ලෞකික කුසල් සිත් 17ත් එක්ක දෙනවා සම්පයුක්ත වෙනවා චෛසික 38ක්. ඒ චෛසික 38ත් ලෞකිකයි. ඒක නිසා ලෞකික කුසල් සිත් 17ත් සම්පයුක්ත චෛසික 38ත් කියන සියල්ල වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. ඊට පස්සේ සමුදය සත්‍ය වෙන්නේ ලෝභය. නමුත් ලෝභය කියන්නේ ඒකාන්ත අකුසල ධර්මයක්. ඒක නිසා ලෝභය කුසල ධම්මාවල නැහැ. ඒ වගේම නිර්වාණය කියන්නේ ඒකාන්ත අභ්‍යාගත ධර්මයක්. ඒක නිසා යත් කුසල ධම්මාවල නැහැ. ඒක නිසා නිරෝධ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි කුසල ධම්මා පිළිබඳව කතා කරද්දී අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර කුසල් සිත් 4ත් තත්සම්පයුක්ත චෛතසික 36ත් කුසල ධම්මාවල තියෙනවා. ඒ අතරින් සතර මාර්ග සම්පයුක්ත සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගය 8 දෙන එක්වරක් බැගින්ද සම්මා සංකප්ප වර්ජිත සිසු මාර්ගාංග 7 දෙන 4 වරක් බැගින්ද යන මෙතෙක් ධර්ම මාර්ග සත්‍යය යට පැහැදිලි කරපු විදිහට සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8 එක්වරක් සම්මා සංකප්ප වර්ජිත මාර්ගාංගය 7 දෙන 4 වරක් කියන මේ ධර්ම පමණක් මාර්ගාංග ධර්ම මාර්ග සත්‍යයට අයිති. එතකොට අර කියපු විදිහට ලෝකෝත්තර කුසල් සිත් 4ත් මාර්ගාංග නොවෙන්නා වූ චෛතසික ධර්ම 28ත් කියන මාර්ග චිත්තෝත්පාද 29 අපිට ඉතුරු වෙනවා. ඒක අපි යටින් සඳහන් කරන්න ඕනේ. අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 සත්‍ය විනිර්මුක්ත වේ කියලා ඒකාන්තයෙන් අනිවාර්යෙන් අපි සඳහන් කරන්නට අවශ්‍යයි. නැත්තම් ඒ 29ට කුමක්ද උනේ කියලා අපි සඳහන් නොකලා වෙනවා, පැහැදිලි නොකලා වෙනවා, අපේ බෙදීම අපරිපූර්ණ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය සහ මාර්ග ආර්ය සත්‍ය කියන සතර ආර්ය සත්‍යයන්ගෙන් චතුරාර්ය සත්‍යෙහි අපි අභිදේයාර්ථ බෙදා දක්වන්නේ, ලැබෙන අභිදේයාර්ථ බෙදා දක්වන්නේ.